අපි වෙමු සිරිලක බොදු දරුවෝ. දරුවනේ අපි DP Education දහම් පාසලේ ශාසන ඉතිහාසය ඔබේ විෂය නිර්දේශයේ අපි සාකච්ඡා කරමින් හිටියේ 10 වෙනි පාඩම මහින්දාගමනය හා බුදුසසුන පිහිටුවීම කියන පාඩම සම්බන්ධව. දරුවනේ අපි මේ පාඩමේ අද ඉතිරි කොටසත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. මේ පාඩමේදී අපි සාකච්ඡා කළා මහින්දාගමනයට පෙර සමාජ තත්ත්වය, ආගමික තත්ත්වය, ඒත් එක්කම මහින්දාගමනය එහෙම නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සම්බන්ධව, එමගින් නැති වූ බුදුදහම ව්‍යාප්ත වීම, ඒත් එක්කම රාජ්‍ය අනුග්‍රහය බුදුදහමට ලැබීම ආදී කාරණා පිළිබඳව. එහෙමනම් දරුවනේ අද අපි මේ පාඩමේ අවසාන අර්ධයට යොමු වෙලා ඉන්නේ. මේ පාඩමේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෝධිශාඛාව වැඩමවීම හා භික්ෂුණී සමාජය පිහිටුවීම පිළිබඳව. මේක ඉතාම වැදගත් කොටසක් දරුවනේ. මොකද හේතුව ශ්‍රීමා බෝධි ශාඛාව වැඩම කරවීම ඉතාම ඓතිහාසික සංසිද්ධියක්. භික්ෂුණී ශාසනය ආරම්භ වෙන්නේ ශ්‍රීමා බෝධිය ලංකාවේ රෝපණය කිරීමත් සමග. ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ වෙන්නේ දරුවනේ මහින්දාගමනයට ආසන්නම කාලෙක. අපි සාමාන්‍ය ශ්‍රීමා බෝධිය වැඩම කරවීමේ සිද්ධිය හඳුන්වන්නේ දුමින්දා ගමනය. මිහිඳු හාමුදුරන්ගේ වැඩම කිරීම මහින්දාගමනය, සංඝමිත්තා මහරහත් තෙරණියගේ වැඩම කිරීම දුමින්දාගමනය විදිහට තමයි අපි හඳුන්වන්නේ. එහෙමනම් දරුවනේ මේ දුමින්දාගමනය එහෙම නැත්නම් භික්ෂුණී ශාසනය පිහිටුවීම කොයි ආකාරයටද අපේ ශාසන ඉතිහාසයේ හැඩගැහෙන්නේ, එහි ප්‍රවර්ධනයට, ප්‍රගමණයට හේතු වෙන්නේ කියන එකයි අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපි මේ පාඩම යටතේ ප්‍රධාන වශයෙන් ලක්දිව මිහිණි සසුන පිහිටුවීම, භික්ෂුණීන්ගෙන් සිදු සේවාව කියන කොටස් දෙක යටතේ මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දරුවනේ ලක්දිව මිහිණි සසුන පිහිටුවීම. ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවන්නේ මම පෙර සඳහන් කරා වගේ මහින්දාගමනයට ආසන්නම කාලෙක. ಭಾರತයේ භික්ෂුණී ශාසනය පිහිටුවන්නේ බුදුහාමුදුරුවන් ධර්මයේ දේශනා කරලා, බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා නේද? කාලයක් ගත වුණාට පසු එහෙත් ලංකාවට බුදුදහම හඳුන්වා දීම සමගම භික්ෂුණී ශාසනය පිහිටුවීම සිද්ධ වෙනවා. ಭಾರತයේ මහා ප්‍රජාපති ගෞතමී දේවීන් වහන්සේ පැවිදි වීමට අපේක්ෂාවෙන් ශාක්‍ය වංශික තවත් කුමාරිකාවන් සමග බුදුහාමුදුරු ළඟට පැමිණෙනවා. ඒ පැමිණීමේදී ප්‍රථම, දෙවන, තෙවන අවස්ථාවලදී ඒ පැවිදි හිමි වුණේ නැහැ. ආනන්ද හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් අෂ්ටගරු ධර්ම මත තමයි මේ පැවිද්ද උපසම්පදාව ලැබිලා භික්ෂුණී ශාසනය ස්ථාපනය වෙන්නේ. ඒ භික්ෂුණී ශාසනය ಭಾರತයේ තුල දරුවනේ වේගෙන් ව්‍යාප්ත වුණා. විශාල පිරිසක් කාන්තාවන් තමන්ගේ විමුක්තිය සඳහා භික්ෂුණී ශාසනය තමන්ගේ ക്ഷേම භූමියක් බවට පත් කරගත්තා. අපි දන්නවා තේරී ගාථා පාළිය කියවනකොට තමන්ගේ සංසාර විමුක්තිය ඒත් එක්කම ආධ්‍යාත්මික නිවීමත් මේ ශාසනය තුලින් භික්ෂුණියන් විශාල වශයෙන් ලබා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ශාසනය සිව්වණක් පිරිස මත තමයි රඳා පවතින බව දේශනා කළේ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. එතකොට උභතෝ සංඝ කියන තැනදී භික්ඛු සංඝ වගේම භික්ඛුණී සංඝත් වැදගත් වුණා. එතකොට මේ ශාසනය ප්‍රධාන වශයෙන් රඳා පවතින මේ උභය පාර්ශවයන්. ප්‍රධාන වශයෙන් භික්ෂු, භික්ෂුණී කියන උභය පාර්ශවයත්, ඒ වගේම ගිහි පැවිදි කියන සිව්වණක් පිරිසත් ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා. එහෙනම් දරුවනේ ලංකාවේ කාන්තාවන්ට විමුක්තිය උදා කරන, විමුක්තිය ලබා දෙන අවස්ථාවක් තමයි මහින්දාගමනයෙන් අනතුරු ඇතිවන දුමින්දා ගමනය. මෙය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ තමයි දුමින්දා ගමනය සිද්ධ වෙන්නේ. දුමින්දා ගමනේ ලංකා ශාසන ඉතිහාසයේ ඉතාම වැදගත් අවස්ථාවක්. ඒ මොකද මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ දරුවනේ
දෙවෙනි දවසේ මාලිගාවට වැඩම කරනවා. දෙවෙනි දවසේ මාලිගාවට වැඩම කරාම මිහිඳු හාමුදුරුවෝ දේශනා කරන තෝරා ගන්නා ධර්ම පහට තිබෙනවා. අපේ දරුවෝ දන්නවා අපි ඒක පෙර පාඩමේදී සාකච්ඡා කළා. එහිදී මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරනවා පේතවත්තු පාළියත් විමානවත්තු පාළිය. පේතවත්තු පාළිය සහ විමානවත්තු පාළිය. පේතවත්තු කියලා කියන්නේ මොනවද දරුවනේ? පේතවත්තු පාළි. මේ කුද්දක නිකායේ එන ග්‍රන්ථ දෙකක්. කුද්දක නිකාය අපි දන්නවනේ ග්‍රන්ථ 15ක් තියෙනවා. ඒ අතරින් පේතවත්තු හා විමානවත්තු. මේ පේතවත්තු පාළි විමානවත්තු පාළි කියන මේ ග්‍රන්ථ දෙකේ මොනවද දරුවනේ ඇතුළත් වෙන්නේ? අපේ දරුවෝ දන්නවා. පේතවත්තු පාළියේ තියෙන්නේ අකුසල් කරාම ඒ අකුසලයාගේ ආදීනව වශයෙන් പ്രേතකායික ජීවියෙක් වෙලා ගිහිලා ඉපදිලා ඒ දුක් අනුභව කරන ආකාරය පිළිබඳව කියවෙන පුවත්. අකුසලයේ ආදීනවය විග්‍රහ කරන තැන പ്രേතවත්තු පාළියේ තියෙන්නේ. ඒත් එක්කම දරුවනේ විමානවත්තු පාළියට ගියාම විමානවත්තු පාළියේ තියෙන කුසලයේ ආදීනව. යම් කුසල කර්ම කරලා ඒ කුසල කර්ම වල ආදීනව වශයෙන් දිව්‍ය ලෝක යාම තුසිත නිම්මාරති පරිනිම්මිත වසවත්ති ආදී සදෙව් ලෝක සම්පත් අනුභව කරන ආකාරය ගැන කියවෙන කතාපුවත් විමානවත්තු පාළියේ තියෙනවා. ඒතර මිහිඳු හාමුදුරුව පළවෙනිම දේශනා කරන රජමාලිගාවේ බිසෝවරු තමයි වැඩිපුර මේ දේශනාව අහන්නේ. බිසෝවරු. ඒත් එක්කම රජමාලිගාවේ කාන්තා පිරිස. ඒතර වැඩිපුරම අහපු මේ පිරිස 500ක් පමණ කාන්තා පිරිස මේ දේශනා අවසානයේදී සෝවාන් ඵලයටපත් වෙනවා කියලා සඳහන් වෙනවා අපේ සමන්ත පාසාදිකා විනයාටුවාව. අපේ දරුවෝ දැන් මේ පොත හොඳට අඳුරනවා. සමන්ත පාසාදිකා. මේක මොන පොතද දරුවෝ? විනයාටුවාව නේද? විනයාටුවාව. මේ සමන්ත පාසාදිකා විනයාටුවාවේ බාහිර නිධාන වර්ණනාවේ මේ පිළිබඳව ප්‍රවෘත්තිය සඳහන් වෙනවා. එතකොට දරුවනි මේ පේතවත්තු පාළි විමානවත්තු පාළි කියන මේ ග්‍රන්ථ දෙක අපි දන්නා අපේ රටේ තිබුණු ප්‍රාග් බෞද්ධ ඇදිහිල්ලක් වුණ දේව වන්දනයත් මලවුන් පිදීමත් කියන මේ කාරණා දෙක පදනම් කරගෙන ඒ සමාජගත වෙලා තිබුණු ප්‍රාග් බෞද්ධ විශ්වාස නවාර්ථයකින් අර්ථ නිරූපණයක් විදිහට අපිට මේ දක්වන්න පුළුවන් මේ පේතවත්තු පාළිය විමානවත්තු පාළිය. මේ දේශනාව තමයි දරුවනේ පළවෙනියම රජමාලිගාවේ සිද්ධ වන දේශනාව. ඊළඟට දරුවනේ දේශනා කරනවා මිහිඳු මහරහතන් වහන්සේ සංයුත්ත නිකායේ සච්ච සංයුත්තය. සත්‍ය සංයුත්තේ. දරුවනේ සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තේ තාම වැදගත් තැන සත්‍ය කියන්නේ ඇත්තනේ. ඒතකොට සත්‍ය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇතුළත් වෙන කොටස තමයි සත්‍ය සංයුත්තේ කියලා කියන්නේ. ධම්සප්පවතුම් සූත්‍රයේ තියෙන සත්‍ය සංයුත්තේ සූත්‍රයක් විදිහට. එතකොට මෙන්න මේ දේශනා දෙක. පේතවත්තු පාළි, විමානවත්තු පාළි සහ සංයුත්ත නිකාය. නිකායේ සත්‍ය සංයුත්තේ. මෙන්න මේ දේශනා කෙලවර දේශනා අවසානයේ අනුලාභිසව ප්‍රමුඛ. අනිතා වැදගත්. මොකද ලංකාවේ කාන්තා පැවිද්දේ ආරම්භක ස්ථානය තමයි අනුලාභිසව. අනුලාභිසව ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් ඵලයට පත් වුණා කියලා සමන්ත පාසාදිකා විනයාටුවාවේ
සඳහන් වෙනවා. ඒ ප්‍රවෘත්ති විශේෂයෙන් අපේ දරුවෝ මතක තබා ගත යුතු කාරණයක්. මේ අනුලා බිසවුන් වහන්සේ ඇතුළු කාන්තාවන් ධර්මාවබෝධය ලැබීම ලංකා ඉතිහාසය ඉතාම වැදගත්. කාන්තාවන් විශාල පිරිසක් ධර්මාවබෝධය ලබනවා. මොකද සෝවාන් ඵලය කියලා කියන්නේ නිර්වාණගාමී මාර්ගයේ වැදගත් පියවරක්. මොකද සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් විදිහට තමයි මේ මාර්ග ඵලත්‍රය තිබෙන්නේ නේද? එතකොට දරුවනේ මේ මාර්ගඵල චතුර්ථය විශේෂයෙන්ම මේ අනුලාභිසව විශේෂයෙන් මේ පළමු පියවර සෝවාන් ඵලයටපත් වීම ඊටාම වැදගත් සිදුවීමක්. එමගින් ශ්‍රද්ධාවත් ධර්මයේ පිළිබඳ අචල විශ්වාසය කියන කාරණය මේ කාන්තාවන් තුළ ඇති වුණා. ඒතර ඒ අයට පැවිදි වීමේ කැමැත්තක් ඇති වුණා. අන්න ඒ අනුව තමයි භික්ෂුණී ශාසනය ඇති කරන්න අවශ්‍ය කරන පසුබිම ඇති වෙන්නේ. මොකද ಭಾರತයේ දරුවනේ භික්ෂුණී ශාසනය කාන්තාවන්ගේම ඉල්ලීමක් මත තමයි ගොඩ නැගුණේ. අපි දන්නවා මහා ප්‍රජාපති ගෞතමී දේවිය ඇතුළු ශාක්‍ය වංශික කාන්තාවන් මේ පැවිද්ද අපේක්ෂාවෙන් විශාල වෙහෙසකර ගමනක් පයින්ම පැමිණෙනවා. පැමිණිලා තමයි මේ පැවිද්ද ඉල්ලා සිටින්නේ. මොකද කාන්තාවන්ට තමයි මේ අවශ්‍ය වෙන බව තේරුම් ගන්න. මොකද කාන්තාවන්ගේ ඉල්ලීමකින් තොරව භික්ෂුණී ශාසනය පිහිටුවන්නේ නැහැ. මොකද ඒ ඉල්ලීම අවශ්‍යයි. ඒ අනුව ලංකාවේ මේ අනුලා බිසව ඇතුළු කාන්තාවන්ගේ ඉල්ලීම මත තමයි භික්ෂුණී ශාසනය ආරම්භ වෙන්නේ. ඒක ඉතාම වැදගත් ඓතිහාසික අවස්ථාවක් වෙනවා. ඒ වගේම දරුවනි මේ භික්ෂුණී ශාසනය පිහිටුවීම සම්බන්ධව කාන්තා පැවිද්ද ආරම්භ වීම සම්බන්ධව අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් වැදගත්ම මූලාශ්‍රයක් තියෙනවා. ඒක අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන මූලාශ්‍රයක්. මොකක්ද මේ මූලාශ්‍රය? දීප වංශය. පාලි වංශ කතා සාහිත්‍යයේ පැරණිම වංශ කතා විදිහට අපි සලකන්නේ දීප වංශය. මොකද දීප වංශය ඊටාම වැදගත් මූලාශ්‍රයක් වුණා. දීප වංශය සාමාන්‍යයෙන් ලියනවා කියලා අපි සලකන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස වගේ කාලෙ. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස. 4 වන සියවසේ ලියවෙන දීප වංශය බහුකතෘක කෘතියක් විදිහට තමයි බොහෝ විද්වතුන් දක්වලා තියෙන්නේ. මොකද එහි විශේෂයෙන්ම පාලි භාෂාවේ ස්වරූපේ තරම් දියුණු මට්ටමක් ව්‍යාකරණානුකූල භාවයක් නිරූපණය කරන්නේ නැහැ දීප වංශයේ මහා වංශයේ තරම්. මහා වංශය මිට සියවසකට පසු දීප වංශයත් මූලාශ්‍ර කරගෙන ලියවෙන ග්‍රන්ථයක්. දීප වංශය ගත්තොත් මේ දීප වංශය ලියලා තියෙන බහුකතෘක බවක් තියෙන ඒ සඳහා සාධක එළවන කෘතියක්. දීප වංශයේ භික්ෂුණීන් ගැන තියෙන තොරතුරු වැඩි මහා වංශයට සාපේක්ෂව. මොකද දීප වංශයේ තමයි දරුවනේ තියෙන්නේ ලංකාවට සංගමිත්තා මහරහත් තෙරණිය සමග වැඩම කරපු භික්ෂුණීන් වහන්සේලාගේ නාම ලේඛනය තිබෙන දීප වංශේ. ඒ මහා වංශයේ සඳහන් වෙන්නේ නැහැ දරුවනේ. එතකොට දරුවනේ මේ දීප වංශය බොහෝ උගතුන් හිව් නෙවිල් වගේ උගතුන් දක්වලා තියෙන්නේ මේ භික්ෂුණීන් පිරිසකගේ ග්‍රන්ථයක් විදිහට. මහා විහාරයේ වැඩ හිටපු භික්ෂුණීන් වහන්සේලා පිරිසක් ඒක රාශී වෙලා රචනා කරපු ග්‍රන්ථයක් විදිහටයි දීප වංශය දක්වලා තිබෙන්නේ. ඒතර දීප වංශය ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවීම, භික්ෂුණීන්ගේ ඉතිහාස කතාව, ඉතිහාස ප්‍රවෘත්තිය නිරූපණය කරන ඊටාම වැදගත් ග්‍රන්ථයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වෙනවා. ඒක අපේ දරුවෝ විශේෂයෙන්ම මතක තබා ගත යුතු කාරණයක්. එහෙනම් දරුවනේ මේ මූලාශ්‍රය විශේෂයෙන්ම මතක තබා ගන්න. මීට අමතරව තවත් පොතපත තිබෙනවා. විශේෂයෙන්ම දීප වංශය. ඒත් එක්කම භික්ෂුණී ශාසනය ගැන අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්.
මහා වංශය. ඒත් එක මම පෙර සඳහන් කරපු සමන්තපාසාදිකාව. මේ පොත් තුන ඉතාම වැදගත් වෙනවා. තවත් තිබෙනවා පූජාවලිය ආදී ග්‍රන්ථ. ඒ ඔක්කොටම වඩා වැදගත් වන ග්‍රන්ථ තුනක්. ඒ අතරින් වැදගත්ම ග්‍රන්ථය දීප වංශය. අපේ දරුවෝ මේ තොරතුරු මතක තබාගත යුත්තේ ඔබට ප්‍රශ්නවලදී පිළිතුරු ලියනකොට දරුවනේ මේ කාරණේ ඔබ විශේෂයෙන් මේ දීප වංශය ගැන සඳහන් කරන එක ඔබට ඉතාම වැදගත් වෙනවා. එහෙනම් දරුවනේ අපි බලමු මේ භික්ෂුණී ශාසනයේ ආරම්භ වීමේ ප්‍රවෘත්තිය මේ මූලාශ්‍රවල කොයි විදිහටද සඳහන් වෙන්නේ. සාමාන්‍ය භික්ෂුණී ශාසනයේ පිහිටුවීමේ ප්‍රවෘත්තිය අපේ දරුවෝ දන්නවා. ඒ දන්න ප්‍රවෘත්තිය ටිකක් විචාරාත්මකව අධ්‍යයනය කිරීම අපි මේ දහම් පාසල් අවසාන ශ්‍රේණියේදී බලාපොරොත්තු වෙනවා. ඒක ඉතාම වැදගත්. එහෙනම් දරුවනේ මේ භික්ෂුණී ශාසනයේ පිහිටුවීමේදී මම පෙර සඳහන් කරා වගේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනි දවසේ තිස්ස රජුරුව ඇතුළු 40000ක් පිරිසට ධර්මයේ දේශනා කරලා රජු ඇතුළු පිරිස බෞද්ධීන් බවට පත් කරා. එතන ඉඳලා තමයි මේ භික්ෂුණී ශාසනයට අවශ්‍ය කරන ඉඩකසර වෙන් වෙන්න පටන් ගන්නේ. ඒ අනුව දෙවෙනි දවසේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ රජමාලිගාවට වඩින්නේ. ඒ වැඩම කරපු අවස්ථාවේදී තමයි දරුවනේ පේතවත්තු විමානවත්තු පාළි වලින් සහ සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තේ අපේ දරුවෝ මේ වචන තුන හොඳට මතක තියාගන්න ඕනේ. මේ මූලාශ්‍ර තුන. මිහිඳු ආඳුර බණ කියනවා, ධර්ම දේශනා කරනවා, පේතවත්තු පාළියයි, විමානවත්තු පාළියයි, ඒ වගේම සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තයයි කියන මෙන්න මේ ග්‍රන්ථ නැත්නම් මේ ධර්ම කාරණා. මෙන්න මේ ධර්ම කාරණා ශ්‍රවණය කරපු අනුලා බිසව. අනුලා බිසව ඇවිල්ලා තිස්ස රජුරුවන්ගේ දේවානම් පිය තිස්ස රජුරුවන්ගේ සොහොයුරු මහා නාග උපරාජයාගේ බිසව. මහා නාග උපරාජයා උපරජු කියලා කියන්නේ ප්‍රධාන රජුරුවන්ගෙන් පස්සේ රාජ්‍ය උරුමකම් කියපු කෙනාට තමයි උපරාජයා කියලා කියන්නේ. ඒ කියන්නේ දෙවෙනි රජුරුව. ඒතර මේ උපරජු උණු මහානාග උපරාජයාගේ බිසව තමයි අනුලා දේවින් වහන්සේ. අනුලා බිසව. අපි දන්නවා රාජ සභාවේ කුමන්ත්‍රණයක් ඇති වෙනවා මේ මහානාග උපරාජයට එරෙහිව. තිස්ස රජුරුවන්ගේ බිසවුන් වහන්සේ කෙනෙක් නේද? ඔහුව ඝාතනීය කරන්න විවිධ අවස්ථාවල කුමන්ත්‍රණය කරනවා. මොකද තමන්ගේ පුත්‍රයාට මේ උපරාජ පදවිය එහෙම නැත්නම් රාජ්‍යත්වය රජුගෙන් පසු රාජ්‍යත්වය ලබා දීමේ ක්‍රමයක් විදිහට. අපේ රටේ මුල් යුගයේ රාජ්‍ය රෝම වීම ඉන්දියාවේ විදිහට නෙමෙයි දරුවනේ තිබුණේ. ඉන්දියාවේ නම් තිබුණේ තාත්තගෙන් පුතාට රාජ්‍ය රුම් වන සම්ප්‍රදායක්. හැබැයි අපේ රටේ තිබුණේ සහෝදරයාගෙන් ඊළඟ ජේෂ්ඨ සහෝදරයාට රාජ්‍ය රුම් වීමේ සම්ප්‍රදායක් තමයි මුල් කාලේ අපේ රටේ තිබුණේ. ඒ සම්ප්‍රදාය අනුව තිස්ස රජුගේ ජේෂ්ඨම සහෝදරයා වුණ මහානාග උපරාජයට තමයි රාජ්‍ය හිමි වෙලා තිබුණේ. හැබැයි ඉන්න අනතුරුව මහානාග උපරාජයා ඝාතනය කිරීමට තැත් කිරීම නිසා ඔහු ජීවිත ආරක්ෂාවට රුහුණු රටට පලා යනවා. කොහෙටද යන්නේ? රුහුණු රටට. රුහුණු රටට පලා යනවා. මේ රුහුණු රටේ මේ වෙනකොට ජනාවාස ගොඩනැගිලා තිබුණා. විශේෂයෙන් බද්දකච්ඡායනා කුමරියගේ සහෝදරය ලංකාවට ඇවිල්ලා ලංකාවේ මේ දීගගාම වගේ ග්‍රාම මහාගාම වගේ ග්‍රාම පිහිටවල ඒ ස්ථානවල ජනාවාස ගොඩනගලා තිබුණා. මේ රුහුණු රටට පලා ගොස් රුහුණු රටේ රුහුණු රාජවංශය ආරම්භ වෙන්නේ මහානාග උපරාජයාගෙන්. ඒ අනුව මහානාග යටාලතිස්ස ගෝඨාභය ඒත් එක්කම ඉන්න අනතුරුව කාවන්තිස්ස දුට්ටගාමිනී දක්වා රුහුණු රාජවංශයේ පරිණාමයට විකාශනයට පත් වෙනවා.
ඒ අනුව මේ මහානාග උපරාජයාගෙන් ආරම්භ වූ රුහුණු වංශයෙන් තමයි අපි දන්න එලා රජුරුවන්ගේ කාලේ දුටුගැමුණු කුමාරයා රුහුණේ සිට සේනා සංවිධානය කරන් ඇවිල්ලා ලංකාව ඒකච්ඡත්‍ර කරා කියලා මහා වංශයේ තිබෙනවා. එතකොට මේ රුහුණු රාජවංශය ආරම්භ වීම ඉතාම වැදගත් අවස්ථාවක්. මේ මහානාග උපරාජයාගේ බිසව තමයි අනුලා දේවිය. මේ අනුලා බිසව පැවිදි වීමේ අපේක්ෂාවට පත් වෙනවා. මොකද සෝහන් ඵලයට ඇය පත් වෙනොත් ඇය මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීනි අපව පැවිදි කරන්න. හැබැයි කාන්තා පැවිද්ද සිද්ධ කරන්න භික්ෂුන් වහන්සේලා විදිහට මිහිඳු හාමුදුරුවෝ පෙළඹෙන්නේ නැහැ. ඒ සඳහා සංඝමිත්තා මහරහත් තෙරණිය ಭಾರತ දේශයෙන් එවනත පැලලුප් නුවර. පැලලුප් නුවර කියලා කියන අශෝක අධිරාජ්‍යගේ රාජ්‍යය. පැලලුප් නගරය පාටලී පුත්‍ර නගරය අද පැට්නා කියලා අපි කියන මේ පාටලී පුත්‍ර නගරයෙන් ගෙන්වා වඩම්මවා ගන්නා ලෙස දැනුම් දෙනවා. ඒ අනුව තිස්ස රජුරෝ මේ සඳහා පිටත් කරලා යවන්නේ අරිට්ඨ කියන ඇමතිවරයා. මේ දූත ගමනට යවන්නේ අරිට්ඨ ඇමතිවරයා. අර අපිට මුලින් හම්බෙන අරිට්ඨ නෙමෙයි. මේ අරිට්ඨ ඇමතිවරයා දූත ගමනට පිටත් කරනවා. හැබැයි අරිට්ඨ ඇමතිවරයා රජුගේ අවසරයක් ඉල්ලන පැවිදි වීමට මේ ගමනින් අවසානයේදී කොහොම හරි මේ අරිට්ඨ ඇමතිවරයා දූත ගමන සිද්ධ කරනවා ඉන්දියාවේ පාටලීපුත්‍ර නගරයට පැලලුප් නුවරට. මේ පැලලුප් නුවරට ගියපු අරිට්ඨ ඇමතිවරයා ධර්මාශෝක මහදිරාජයා මුණ ගැහිලා අපේ රටේ ධර්මදූත ව්‍යාපාරය නැත්නම් ධර්මදූත ව්‍යාප්තිය වේගෙන් සිදුවන බවත් එහි ප්‍රගතියක් දක්වලා ඒ අනුව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට ගෙනින්න කටයුතු සූදානම් කරනවා. මොකද මිහිඳු මහරහතන් වහන්සේ දක්වනවා මේ රටේ මේ භද්‍ර කල්පයේ දරුවනේ පහළලා තිනන බුදුරජාණන් වහන්සේලා 4 නමක් මම අපේ දවන නිතරම දක්වලා තිනවා මතක ඇති නේද? කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා 4 නම තමයි දරුවනේ මේ භද්‍ර කල්පයේ පහළවන බුදුරජාණන් වහන්සේලා. ඒ අතරින් අපේ බුදුහාමුදුරුවෝ අපි කියන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ නේද? ඉතින් මේ ගෞතම බුදුහාමුදුරුවන්ට කලින් වැඩ හිටපු බුදුරජාණන් වහන්සේලා තමයි කකුසඳ බුදුහාමුදුරුවෝ, කොණාගම බුදුහාමුදුරුවෝ, කාශ්‍යප බුදුහාමුදුරුවෝ. එතකොට මේ බුදුරජාණන් වහන්සේලා 3 බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී මහා බෝධි, මේ බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේලාගේ ශාඛාවන් අපේ රටේ රෝපණය කරලා තිබිලා තියෙනවා. මේ අනුව මිහිඳු මහරහතන් වහන්සේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ අසතු බෝධි වෘක්ෂය නැත්නම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ධර්මාශෝක අධිරාජ්‍යයා වෙතින් අපේ රටට ලබා ගන්න. එතකොට මේ බෝධිය වැඩම කරවීම පිළිබඳ පාඩමක් අපේ දරුවන්ට වෙනමම ශාසන ඉතිහාසයේ තිබෙනවා. එහිදී ඒ පිළිබඳව වඩාත් සවිස්තරාත්මකව අපේ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් දරුවනේ අශෝක අධිරාජ්‍යයා විශාල අදිස්ථානයකින් බෝධි ශාඛාව වෙන් කොටගෙන ඒ ගෞරවාන්විත පෙරහැරකින් සංඝමිත්තා මහරහත් තෙරණිය සමග ලංකාවට වැඩම කරවනවා. ඒක ඉතාම වැදගත් ඓතිහාසික සිද්ධියක්. මේක ඓතිහාසික වශයෙන් සිදු වූ බවට තොරතුරක් පුරාවිද්‍යාත්මකව ලැබෙනවා. අන්න ඒක ඉතාම වැදගත්. බොහෝයමි මහින්දාගමනය, දුමින්දාගමනය ආදී ಭಾರತೀಯ ධර්මදූත ව්‍යාප්තිය සිදු නොවුණු බවට සාධක දක්වන්න උත්සාහ කරත් ඒ ඓතිහාසික වශයෙන් සිදු දෙයක් බව ඔප්පු කරන්න පුරාවිද්‍යාත්මක සාධක ලැබෙනවා. මේ තොරතුර හරි වැදගත්. පුරාවිද්‍යාත්මක සාධක. ඒතර ඒ අවස්ථාව පිළිබඳ වැදගත් පුරාවිද්‍යාත්මක සාධකයක් විදිහට අපිට දක්වන්න පුළුවන් වෙනවා මේ දුමින්දා ගමනේ සිදුවීම. ඒ කොහොමද ඔප්පු කරන්නේ? මේ දුමින්දා ගමනේ සිදුවීම ඓතිහාසික ඔප්පු වෙන අවස්ථාවක් තමයි සාංචි ස්තූපයේ
නැගෙනහිර දොරටුවේ කැටයමක තිබෙනවා දරුවනේ සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මා බෝධීන් වහන්සේ වැඩම කරවීමේ පුවත කැටයමට යොදලා. ඒතකොට ඒකෙන් පේනවා මේ අපේ රටේ සාහිත්‍යමය මූලාශ්‍රවණ දීප වංශය, මහා වංශය, සමන්තපාසාදිකාව ආදී ග්‍රන්ථවල සඳහන් වෙන ප්‍රවෘත්තිය ඓතිහාසික වශයෙන් සිදු වූ බවට ඒ පුරාවිද්‍යාත්මක සාධකයේ පේනවා. ඒ සාධකයේ තමයි සාංචි ස්තූපයේ කැටයම. ඒක අපේ දරුවෝ විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණයක්. නැගෙනහිර දොරටුව. අන්න එකත් මතක තියාගන්න. දොරටු කැටය. මේ දොරටුවේ කැටයමේ ශ්‍රී මා බෝධීන් වහන්සේ වැඩම කරවීමේ ප්‍රවෘත්තිය පුවත කැටයමට නෙල්ලා තිබෙනවා. ඒතකොට ඒක ඉතාම වැදගත් ඓතිහාසික සිද්ධියක්. එතකොට අපිට ඒකෙන් පේනවා මේ මහින්දාගමනයත් ඒක දුමින්දාගමනය වගේ ಭಾರತೀಯ ධර්මදූත ව්‍යාප්තිය සිදු බව. ඒත් එක්කම දරුවනේ ඉතාම වටිනා පෙරහැරකින් තමයි පැලපු නුවර ඉඳලා මේ සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මා බෝධීන් වහන්සේ ඒත් එක්කම අනිකුත් භික්ෂුණීන් වහන්සේලා ලංකාවට වැඩම කරන්නේ. මේ ලංකාවට වැඩම කිරීම සිද්ධ වෙන්නේ ලංකාවේ දඹකොළ පටුනට. ජම්බුකෝල පට්ටන කියලා අපි කියන්නේ මේක දඹකොළ පටුන. ඒක අපේ දරුවෝ මතක තියාගන්න. ශ්‍රී මා බෝධි ලංකාවට වැඩම කරවන්නේ දඹකොළ පටුන. ජම්බුකෝල පට්ටන දඹකොළ පටුන. මේක තිබෙන්නේ දරුවනේ උතුරු පළාතේ. අද සමන්තුරේ කියන ප්‍රදේශය තමයි මේ දඹකොළ පටුන පිහිටලා තිබෙන්නේ. සමන්තුරේ. එතකොට දරුවනේ මේ දඹකොළ පටුන වරාය අනුරාධපුර යුගයේ අපේ රටේ තිබුණු ඉතාම වැදගත් වරායක්. මේ වරායට තමයි මේ ශ්‍රී මා බෝධීන් වහන්සේ වැඩම කරවන්නේ. මේ ශ්‍රී මා බෝධීන් වහන්සේ ඇතුළු මේ ධර්මදූත දෙවන ಭಾರತೀಯ ධර්මදූත කණ්ඩායම පිළිගන්න තිස්ස රජුරෝ යාපනයේ මේ දඹකොළ පටුනට ගිහිල්ලා මුහුදට බැස ඊ타ම ගෞරවයෙන් ශ්‍රී මා බෝධීන් වහන්සේ තැන්පත් කටාරම පිළිගන්න බව අපේ බෝධි වංශය වගේ පාලි වංශ කතාවල දක්වලා තිබෙනවා. මෙහිදී දරුවනේ සංඝමිත්තා මහරහත් තෙරණිය සමග අපේ මහා වංශයේ දක්වලා තිබෙනවා අටලොස් කුලයක ශිල්පීන් එනවා කියලා. හිතා වැදගත් අවස්ථාවක්. ඒක මේ භික්ෂුණී ශාසනය පමණක් නොව අටලොස් ශ්‍රේණිය කුල 18ක ශිල්පී ලංකාවට එනවා. ඒක ඉතාම වැදගත් ಭಾರತය හා ලංකාව අතර ඇතිවන කලාව, ඒත් එක්කම සාහිත්‍ය, ඒත් එක්කම ගෘහ නිර්මාණ කලාව ආදී ශිල්ප ශාස්ත්‍රයන්හි ප්‍රගමණයට ඉතාම වැදගත් වූ ඓතිහාසික සිද්ධියක්. ශ්‍රී මා බෝධීන් වහන්සේ ඇතුළු සංඝමිත්තා මහරහත් තෙරණිය වැඩම කරනකම් අනුලා බිසව ඇතුළු කාන්තාවත් දසසිල් සමාදන් වෙලා කසාවත් හැඳ වෙනම ආරාමික උපාසිකාරාමයක වාසය කරු බව මහා වංශයේ දක්වලා තිබෙනවා. උපාසිකාරාමය. උපාසිකාරාමය. පස්සේ කාලේ මේක හත්හාලක මෙහෙණවර වූ බව සඳහන් වෙනවා. ඒ පිළිබඳ විවිධ අදහස් තිබෙනවා. කොහොම වුණත් දරුවනේ මේ උපාසිකාරාමයක ඒගොල්ලෝ වාසය කරනවා. මේ අනුව ශ්‍රී මා බෝධීන් වහන්සේ ලංකාවේදී පිළිගන්න තිස්ස රජුරෝ අනර්ග වූ පෙරහැරකින් ශ්‍රී මා බෝධීන් වහන්සේ අනුරාධපුර නගරයට වැඩම කරවනවා. මේ වැඩම කරන ගමන එක දවසකින් එන ගමනක් නොවේ. ඒ දින කිහිපයක් ගත වෙනවා. ඒ අතර ශ්‍රී මා බෝධීන් වහන්සේ වැඩම කරනකොට එක තැනක් තමයි ගිමන් හැරපු අනුරාධපුර ආසන්නයේ තිබෙන තිවක්ක බමුණුගම. ඉතා වැදගත් අපේ දරුවෝ මතක තබා ගන්න ඕන තැන.
ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඩම කරවන පෙරහැර ගිමන් අරපු තැන් කීපයක් පිළිබඳ සඳහන් වුණත් නාමිකව සඳහන් වෙන වැදගත් තැනක් තමයි දරුවනේ තිවක්ක බමුණුගම. තිවක්ක කියන බ්‍රාහ්මණයාගේ ග්‍රාමය තමයි තිවක්ක බමුණුගම කියලා කියන්නේ. තිවක්ක බ්‍රාහ්මණ ගාම. ඒතකොට මේ බමුණෙක් අපි මේ පාඩමේ මුලම සාකච්ඡා කරා මතක ඇති බමුණු ආධිපත්‍ය. එතකොට මේ බමුණෙක් ප්‍රධානත්වයේ දරපු ගමක තමයි ශ්‍රීමා බෝධීන් වහන්සේ මුලින්ම වැඩ ඉන්නේ. ඒ ස්ථානයේදී ශ්‍රීමා බෝධීන් වහන්සේගෙන් අෂ්ටඵල රූ බෝධි ඇති වූ බව සඳහන් වෙනවා. මොනවද? අෂ්ටඵල රූ බෝධි. අෂ්ට කියන්නේ 8යි. බෝපැල 8ක් ඇති වෙනවා කියලා සඳහන් වෙනවා. මේ බෝපැල 8න් එක බෝපැලයක් මේ තිවක්ක බමුණු ග්‍රාමයේ රෝපණය කරනවා. ඒ අදත් තන්තිරිමලේ විහාරය ඓතිහාසික රාජමහා විහාරයක්. මේ විහාරය අදත් ඒ බෝධීන් වහන්සේ අඳුරා ගන්න පැහැදිලිව දකින්න ලැබෙන ওই පර්වත මස්තකේ. ඒතකොට ඊටාම වටිනා ගල් තලාවක් මත මල්වතු ඔය ආශ්‍රිත ඊටාම අලංකාර පරිසර පද්ධතියක් තුල තමයි මේ තන්තිරිමලේ එහෙම නැත්නම් තිවක්ක බමුණු ගම පිහිටා තිබෙන්නේ. අපේ දරුවෝ ඒ ප්‍රදේශයේ සමහර අය ගියපු දරුවෝත් ඇති. ඒක කොහොම වුණත් මේ තිවක්ක බ්‍රාහ්මණ ගාම කියන තැන ගිමන් හරිනවා. ඉන් අනතුරුව තමයි මේ පිරිස අනුරාධපුර ඇතුළු නුවරට වැඩම කරන්නේ. ඒ වැඩම කිරීමෙන් අනතුරුව ශ්‍රීමා බෝධීන් වහන්සේ මහා මේඝ වනයේ මහමෙවුනා උයනේ රෝපණය කරනවා. අද දක්වා ශ්‍රීමා බෝධීන් වහන්සේ මහා මේඝ වනයේ වැඩ ඉන්නවා. ඒතර ඉතාම වැදගත් ඓතිහාසික සිදුවීමක්. මූල ආශ්‍රය අනුව ලෝකේ පැරණිම ශාක්‍ය විදිහට අපිට ශ්‍රීමා බෝධිය දක්වන්න පුළුවන්. එය එසේ මෙසේ ශාක්‍යයක් නොව ඒ ලෝකයේම වන්දනාවට පාත්‍ර වූ ඉතාම වැදගත් බෞද්ධ සංකේතයක්. ඒතර ලෝතර බුදුහාමුදුරුවෝ වැඩ හිඳපු පරිභෝජනය කරපු පාරිභෝගික චෛත්‍ය ගණයට වැටෙන තැනක් තමයි ශ්‍රීමා බෝධීන් වහන්සේ. ඒතර දරුවනේ මේ අෂ්ටඵල රූ බෝධි ඇති වෙනවා. ඒත් එක්කම දෙතිස්ඵල රූ බෝධි. දෙතිස්ඵල රූ කියන්නේ බෝපැල 32ක්. මේ අෂ්ටඵල රූ බෝධි ආදී බෝධි ශාඛා මේ බෝධි රෝපණ අවස්ථාවේදී ලංකාවේ විවිධ තැන්වල රෝපණය කරන්න ඒ බෝධි ශාඛා ව්‍යාප්ත කරනවා. ඒ අනුව රුහුණේ, චන්දනගාමයේ, කාචරගාම ආදී ගම්වල ශාස්ත්‍රීයයන් ආපු බව බෝධි වංශය ආදී ග්‍රන්ථවල දක්වලා තිබෙනවා. එතකොට ලංකාවේ රුහුණු රටේ ආරම්භයේදීම බෝධි වන්දනාව ව්‍යාප්ත වූ බව අපිට පේන්න තියෙනවා. ඒතර බෝධි වන්දනාව ආරම්භ වෙන්නේ සංගමිත්තා මහරහත් තෙරණියගේ ලංකා ගමනයත් එක්ක. එතකොට භික්ෂුණී ශාසනය පිහිටුවීමත් එක්ක අපිට අනර්ඝ වන්දනීය පූජනීය වස්තුවක් අපේ රටට දායාද වුණා. මේ බෝධියත් එක්ක ගොඩනැගෙන සංස්කෘතිය අපි හඳුන්වනවා බෝධි සංස්කෘතිය කියලා. කුමක් කියලාද ඒ හඳුන්වන්නේ? බෝධි සංස්කෘතිය. මේ බෝධි සංස්කෘතිය ශ්‍රීමා බෝධිය වටා පෙරහැර කිරීම, නානුමොර මංගල්‍ය, අලුත්සහල් මංගල්‍ය, ඒත් එක්කම බෝධි වන්දනාවාසල සිරිත් විරිත් ආදී විදිහට විවිධ වන්දනා චාරිත්‍ර ක්‍රමවේදයක් ගොඩනැගෙනවා. මේ බෝධි සංස්කෘතිය තුල සංගමිත්තා මහරහත් තෙරණියත් එක්ක අටලොස් කුලයක ශිල්පීන් පිරිසක් පැමිණෙනවා. මේ අය හරහා කුඹල් කර්මාන්තේ, ඒත් එක්ක මාලා කර්මාන්තේ, ලතා කර්මාන්තය, ඒත් එක්කම විවිධ බෙහෙරී වාදනය, නර්තනය ආදී විෂය ශිල්ප මේ රටේ දියුණු වෙනවා. මේ සඳහා ಭಾರತೀಯ කලා ආభాසය බලපාන. ඒතර දුමින්දා ගමනේ තුලින් භික්ෂුණී ශාසනය විතරක් නෙමේ ලංකා කලාව ඒත් එක්කම ශිල්පීය නිපුණතා දියුණු වෙන අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙනවා. එහෙනම් දරුවනේ මේ කාරණේ විශේෂ අපේ දරුවෝ මතක තබා ගන්න ඕන වෙනවා. ඒක බෝධි සංස්කෘතියක් අපිට ඇති වෙනවා. ඒ අනුව සංගමිත්තා මහරහත් තෙරණිය ප්‍රමුඛ අපේ රටට වැඩම කරපු භික්ෂුණීන් වහන්සේලා. ඒ භික්ෂුණීන් වහන්සේලා විසින් අනුලා බිසව ඇතුළු කාන්තාවන් පැවිද්දට පත් කරනවා.
අන්නේ අනුව ලංකාවේ පළවෙනියෙන්ම භික්ෂුණී ශාසනය ආරම්භ වෙනවා. මේ පැවිදි වෙන අනුලාභිසව ඇතුළු කාන්තාවන් අපේ රටේ මේ භික්ෂුණී ශාසනය ව්‍යාප්ත කරන්න විශාල දායකත්වයක් දක්වනවා. ඒ පිරිස විශාල දායකත්වයක් දක්වනවා. ඒ අනුව සංඝමිත්තා මහරහත් තෙරණියට පිළිගන්වන ආරාමය තමයි හත්තහලක මෙහෙණවර. මේ හත්තහලක මෙහෙණවර භික්ෂුණී ආරාම පද්ධතියක්ම ඉදි වෙනවා. ඒ ආරම්භයේදීම භික්ෂුණී ශාසනයට අනුග්‍රහය දක්වන්නේ දේවානම්පියතිස්ස මහරජතුමා. දේවානම්පියතිස්ස මහරජතුමා. දේවානම්පියතිස්ස මහරජතුමා. එතුමා භික්ෂුණීන් සඳහා ආරාම පද්ධතියක් ගොඩනගනවා. ඒතර මේ ආරාම තුල ශ්‍රීමා බෝධීන් වහන්සේ වැඩම කරපු නෞකාවේ කුඹගහ ආදී වටිනා දේවල් ඓතිහාසිකව වැදගත් වෙන සිද්ධියක් නිසා ඒ විහාරවල ඒව තැන්පත් කරව බව මහාවංශ ආදී ග්‍රන්ථවල දක්වලා තිබෙනවා. ඒතර ඊටාම වැදගත් අවස්ථාව මේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමය තුල මේ සිදුවන සිදුවීම් මාලාව. ඒ අපේ දරුවෝ විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. ඒත් එක්කම දරුවනේ මේ දේවානම්පියතිස්ස මහරජුරුව පිහිටෝ භික්ෂුණී ශාසනය වේගයෙන් ලංකාව පුරා ව්‍යාප්ත වෙනවා. ලංකාව පුරාම කාන්තාව තමන්ගේ විමුක්තිය සලසා ගන්න මේ කාන්තා පැවිද්ද නැත්නම් භික්ෂුණී ශාසනයට ඒකරාශී වෙනවා. ඒ මහින්දාගමනය නිසා ඒත් එක්කම දුමින්දාගමනය නිසා අපේ රටේ කාන්තාවන් නිදහස විමුක්තිය තමන්ගේ ආධ්‍යාත්මික ගවේෂණයට අවශ්‍ය කරන පසුබිම මේ ඔස්සේ ගොඩනගා ගන්න බව පේනවා. ඒ පිළිබඳ තොරතුරු විශාල වශයෙන් අපිට ලැබෙනවා. අපේ රටේ කාන්තාව කොයි වගේ විමුක්තියක් මේ භික්ෂුණී ශාසනය තුලින් උදා කරගත්තද කියන එක. ඒක එසේ මෙසේ කාර්යයක් නොවේ. ඒ විශාල පරිශ්‍රමයක ප්‍රතිඵලයක් වුණා. ඒ වගේම දරුවනේ කාන්තාවන්ට එල්ල වූ විවිධ පීඩන වලින් ඒ අයගේ ජීවිත මුදවා ගන්නත් මේ භික්ෂුණී ශාසනයේ ക്ഷേම භූමියක් වූ බව අපිට පේනවා. ඒ පිළිබඳ තොරතුරු කතාපුවත් විශේෂයෙන්ම දරුවනේ රසවාහිනිය වගේ පොත්වල තියෙනවා. පාලි රසවාහිනිය. ඒක මතක තියාගන්න දරුවනේ. පාලි රසවාහිනිය. මේ පාලි රසවාහිනිය සාමාන්‍යයෙන් ලියවෙන්නේ පොළොන්නරු රාජ්‍ය සමයේ හැබැයි අනුරාධපුර යුගයේ ලංකාදීප උප්පත්ති කතා කියන කොටසේ මේ රසවාහිනිය කොටස් දෙකක් තියෙනවා. ජම්බුද්දීප උප්පත්ති කතා සහ ලංකාදීප උප්පත්ති කතා. මේ ලංකාදීප උප්පත්ති කතා කියන කොටසේ සඳහන් වෙනවා මේ භික්ෂුණී එත කාන්තා පැවිද්ද තුලින් කාන්තාවන් ලැබපු විමුක්තිය කොයි ආකාරයට එය උදා කරගත්තද කියන කාරණේ. විශේෂයෙන්ම සැමියන්ගෙන් එල්ල වූ තාඩන පීඩන ඉවසාගත නොහැකිව එමගින් කලකිරීමටපත් වූ කාන්තාවන් පැවිදි භූමියට ඇතුළත් වීම පිළිබඳ පුවත් මේ තුල ඇතුළත් වෙනවා. ඒ වගේ විශාල පුවත් ප්‍රමාණයක් මේ අපි පැරණි බණපතා සාහිත්‍ය තුල සහස්වත්තු සීහලවත්තු වගේ ග්‍රන්ථවලත් මේ පිළිබඳ තොරතුරු අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒත් එකම අට කතාවල අටුවාවලත් මේ තොරතුරු තියෙනවා. පාලි අටුවා. මේ පොත් පාලි මූලාශ්‍ර පාලි අට කතා. පාලි අට කතා. එතකොට මේ පාලි අටුවාවල මේ පිළිබඳ තොරතුරු ඇතුළත් වෙනවා. එහෙනම් දරුවනේ මේ කාරණේ අපේ දරුවෝ විශේෂයෙන් මතක තියාගන්න ඕන. මේ දුමින්දාගමනය ඓතිහාසික සිදු වූ කාරණයක්. එමගින් අපේ රටේ සම්බුද්ධ ශාසනයේ දියුණුවට විශාල කාර්යභාරයක් සිද්ධ වුණා. ඒක අපි විශේෂයෙන් අවධාරණය කරගන්න ඕන වෙනවා. එහෙනම් අපි දැන් දැනගත්තා මේ කොහොමද මේ භික්ෂුණී ශාසනය ලංකාවේ පිහිටුවන්නේ කියන එක. ඒ කාරණා ටික මතක තබා ගැනීම වැදගත් වෙනවා. ඒත් එක්කම දරුවනේ දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භික්ෂුණීන්ගෙන් සිදු වූ සේවාව කොයි වගේද කියන එක.
දැන් අපි ලක්දිව මෙහෙණි සසුන පිහිටුවීම ගැන සාකච්ඡා කරේ. දැන් අපි කතා කරන්නේ භික්ෂුණීන්ගේ සිදු සේවාව. අනුලාභිසව ඇතුළු කාන්තාවන් පැවිදි වීමත් එක්ක අපේ රටේ භික්ෂුණී ශාසනය ආරම්භ වුණා. එමගින් මම පෙර සඳහන් කරා වගේ දරුවනේ මතක ඇති ඔබට අපේ රටේ කාන්තාවන්ට විමුක්තිය ලැබුණේ. කාන්තාව විමුක්තිදායිකාව විදිහට අපි සලකන්නේ සංඝමිත්තාව. එතකොට සංඝමිත්තාවගේ කරපු සේවාව කොතරම් අගයනවා නම් අද සංඝමිත්තා පෙරහැර අපේ රටේ පවත්වනවා. මිහිඳු පෙරහැර වගේම සංඝමිත්තාව මහරහත් තෙරණිය සිදු කරපු කාර්යභාරය අගයලා සංඝමිත්තා පෙරහැර පවත්වනවා. එය අපේ රටට ඇවිල්ලා භික්ෂුණී ශාසනය පිහිටුවලා මේ මහරහත් තෙරණින් වහන්සේ ආපහු ලංකාවෙන් වඩින්නේ නැහැ එතුමිය. එතුමිය උත්තිය රාජ්‍යරුවන්ගේ රාජ්‍ය කාලේ තිස්ස රජුරුවන්ගෙන් පස්සේ ලංකාවේ රජ වෙන්නේ උත්තිය මහරජුරු. උත්තිය මහරජුරුවන්ගේ කාලේ 9 වෙනි රාජ්‍ය වර්ෂයේදී පිරිනුවම් පානවා. ඇයගේ ශ්‍රී දේහ ආදාහනය කිරීමෙන් අනතුරුවේ ධාතු නිධන් කොට චෛත්‍ය ගණනාවක් අපේ රටේ ඉදි වෙනවා. ඒ අනුව අපේ රටේ මේ සංඝමිත්තා මහරහත් තෙරණිය වන්දනාවට පූජනීයත්වයට විශේෂයෙන්ම භික්ෂුණී අතරත් ඒ වගේම අනිකුත් ගිහි පිරිස අතරත් විශේෂයෙන්ම කාන්තා පිරිස අතරත් භාජනීය වූ බව අපිට පේන්න තිබෙනවා. එය අද දක්වා අපි සංඝමිත්තා පෙරහැර ආදී ඒ චාරිත්‍ර විධීන් පුදසිරිත් පවත්වීම තුලින් අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දරුවනේ මේ භික්ෂුණීන්ගෙන් සිදු වූ සේවාව කොයි විදියටද අපි අගය කරන්නේ? ලංකාවේ සතර දිග්භාගෙම භික්ෂු ශාසනය වගේම මේ භික්ෂුණී ශාසනයත් ව්‍යාප්ත වෙලා යනවා. මොකද කාන්තාව හා සම්බන්ධ ගැටලු, කාන්තා ප්‍රශ්න, කාන්තාවගේ ජීවිතයට එල්ලවන අභියෝග වලට පිළිතුරු සපයන්න පුළුවන් වෙන්නේ තවත් කාන්තා පිරිසකට තමයි. මොකද අපේ රටේ සමාජය අද නූතන අධ්‍යතන ගැටලු වලට විශාල වශයෙන්ම මේ කාන්තා පැවිද්ද තුලින් අපිට විශාල පිටුබලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. මොකද සම්බුද්ධ ශාසනය රඳා පවතින්නේ සිව්වණක් පිරිස මතමයි. ඒ භික්ෂූන් වහන්සේලා මත පමණක් නොවේ. ඒ භික්ෂුණීන් වහන්සේලා මත පමණකුත් නොවේ. ඒ ගිහි උපාසක උපාසිකාවනුත් ඒ ශාසනය පැවැත්මට වැදගත් වෙනවා. ඒ අතර අපි දන්නවා අදත් අපේ රටේ විහෙර විහාරවල ඒත් එක්ක සම්බුද්ධ ශාසනයේ දායකත්වයේ විශාල වශයෙන් දක්වන්නේ කාන්තා පිරිස. පොහොයකට බණමඩුවකට ගියත් විශාල වශයෙන් සිල් සමාදන් වෙන්නේ කාන්තා පිරිස. ඒතර කාන්තා පිරිසෙන් තොරව අපිට අපේ සම්බුද්ධ ශාසනය පවත්වා ගන්න බෑ. එහෙනම් මේ කාන්තා පැවිද්ද අපේ රටේ අද කුමන ආකාරයකින් පැවතුනත් ඈත අතීතයේ ඉඳලා මේ සිව්වණක් පිරිසම සම්බුද්ධ ශාසනයේ දියුණුවට විශාල මෙහෙවරක් දායකත්වයක් දක්වලා තිබෙනවා. ඒ අතරින් කාන්තාවන් සුවිශේෂී දායකත්වයක් දක්වලා තිබෙනවා. එතකොට මේ භික්ෂුණී ශාසනය පිහිටුවීමෙන් අතීතයේ අපේ රටේ කාන්තාව පීඩා විඳපු ජීවිත ඒ තුලින් නිදහස උදා කරගන්න ക്ഷേම භූමියක් බවට මේ කාන්තා පැවිද්ද යොදාගත්තු බව අපිට මූලාශ්‍රය අධ්‍යයනයේදී පේනවා. ඒකට හොඳම උදාහරණ කතා අපිට අටුවා පොත් කියවනකොට තේරෙනවා. ඒතර දරුවනේ මේ භික්ෂුණී ශාසනය අනුරාධපුරයේ පමණක් නොව මුල් කාලේ රුහුන් රට තුලත් ව්‍යාප්ත වෙලා යනවා. මොකද සිතුල්පව් ආශ්‍රිත භික්ෂුණී ආරාම තිබූ බවට සාධක පොතපතින් ලැබෙනවා. එතකොට පේනවා වේගෙන් භික්ෂුණී ශාසනය ව්‍යාප්ත වෙලා යනවා. රුවන්වැලි සෑයේ ධාතු නිධානෝත්සවයට භික්ෂුන් වහන්සේලා වගේම විශාල වශයෙන් මහරහත් භික්ෂුණීන් වහන්සේලාත් වැඩම කරන බව ඒ සංඛ්‍යා ලේඛන සහිතව සඳහන් වෙනවා. ඒ වගේම මිරිසවැටි දහගැබේ ධාතු නිධානෝත්සවයටත් මේ මුල්ගැම මේ පින්කම ආශ්‍රිතව විශාල භික්ෂුණීන් පිරිසක් වැඩම කරොත් බව සඳහන් වෙනවා. ඒතර භික්ෂුණී ශාසනය අපේ රටේ ශාසනික කර්තව්‍යවලදී විශාල දායකත්වයක් දක්වලා තිබෙනවා. ඒත් එක්කම දරුවනේ භික්ෂුණීන් වහන්සේලාගේ අධ්‍යාපනයත් මේ භික්ෂුණී ආරාමාශ්‍රයෙන් ගොඩනැගෙනවා. ඒ අයත් විශේෂයෙන්ම ත්‍රිපිටක ධර්මයේ පිළිබඳ හසල දැනුමක් අත්පත් කරගත්තු බව පේන්න තියෙනවා. මොකද භික්ෂුන් වහන්සේලා හා සමානම ධර්මය ඒත් එක්කම විනය ආදී කාරණා පිළිබඳ නිපුණත්වයක්
විශාරදත්වයක්, ධර්මදර බවක්, විනයදර බවක් මේ භික්ෂුණීන් වහන්සේලා තුළ තිබුණු බව පේනවා. ඒක බුද්ධ කාලෙත් එහෙමයි. ඒ වගේම මේ භික්ෂුණීන් වහන්සේලා ඒ සමකාලීන සමාජයේ ඇති වෙලා තිබුණු පුරුෂාධිපත්‍යයේ මූලික වූ සමාජ ක්‍රමයක් තුළ ස්ත්‍රියකගේ අවශ්‍ය විමුක්ති දායකත්වය මේ භික්ෂුණී ශාසනය තුළින් ලැබූ බව සඳහන් කරන්න පුළුවන් වෙනවා. ඒක ඉතාම වැදගත් සේවාවක් වෙනවා. ඒ වගේම කාන්තාවන්ට අධ්‍යාපනයට අවශ්‍ය කරන නැඹුරුව භික්ෂුණීන් හරහා තමයි ලැබෙන්නේ. මොකද භික්ෂූන් වහන්සේලා හරහා ගිහි පිරිස විශේෂයෙන් ගිහි උපාසක පිරිස අධ්‍යාපනය ලබා ගත්තා වගේ භික්ෂුණීන් වහන්සේලා ආශ්‍රයෙන් තමයි ගිහි උපාසිකා පිරිස අධ්‍යාපනය ලබා ගත්තේ. මේ භික්ෂුණීන් වහන්සේලා හොඳ කවිත්වයක් තිබුණු බව සීගිරි ගී අපි දන්නවා. සීගිරි කැටපත් පවුරේ ලියලා තියෙනවා සීගිරි ගී. මේ සීගිරි ගී අතර භික්ෂුණීන් වහන්සේලා ලියපු සීගිරි ගීත් අපිට අඳුර ගන්න පුළුවන්. ඒතර භික්ෂුණීන් වහන්සේලා තුළ කවිත්වයක්, කවිය පිළිබඳ හැඟීමක් තිබූ බව අපිට පේනවා. එතකොට පේනවා හොඳ අධ්‍යාපනයක් මේ භික්ෂුණීන් වහන්සේලාත් අත්පත් කරගෙන තිබෙන. විශේෂයෙන්ම හත්හලක මෙහිණිවර ආශ්‍රිත පිරිවෙන් භික්ෂුණීන් වහන්සේලාගේ අධ්‍යාපනය සඳහා වෙන් වූ බව අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒතර භික්ෂුණීන් වහන්සේලාත් පාලි භාෂාව, ත්‍රිපිටක ධර්මය, අටුවා ආදී ග්‍රන්ථ අධ්‍යයනය සම්බන්ධ නිපුණත්වයක් අත්පත් කරගෙන තිබුණා. මේ භික්ෂුණීන් වහන්සේලා අද තිබෙන කාන්තා පැවිද්ද ගත්තොත් ඒ තුලින් අද සමාජයේ අධ්‍යතන සමාජයේ මේ උදා වෙලා තියෙන ආර්ථික, සමාජීය, දේශපාලන අර්බුදත් එක්ක කාන්තාව නිවස තුල ලබන පීඩනය, ඒත් එක්කම කාන්තාවන්ට ඇතිවන ගැටලු, විවිධ ගැටලු වෙන්න පුළුවන්. ඒවා පවුල කුටුම්බය තුල ඇතිවන ගැටලු, සමාජමය ගැටලු, ස්ත්‍රී පුරුෂ සමාජ භාවමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ ගැටලු වලට අවශ්‍ය කරන ධර්මානුකූල උපදේශනය අපේ රටේ අද තියෙන කාන්තා පැවිද්ද තුලින් උපදේශන ලබා දෙන්න පුළුවන්. ඒතර කාන්තාවන්ගේ ජීවිත තුළ ඇතිවන ගැටලු විසඳීමට භික්ෂුණීන්ගෙන් සිදුවන සේවය සුළුපටු නැහැ. ඒක විශාල සේවයක් සිද්ධ වෙනවා. ඒක අපි විශේෂයෙන් අපේ දරුවෝ මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. ඒ කාරණය. ඒ වගේම දරුවනේ මේ භික්ෂුණීන්ගෙන් සිදුවන සේවාව අද දක්වා සිද්ධ වෙනවා. අනුරාධපුර යුගයේ විශේෂයෙන්ම ක්‍රිස්තු වර්ෂ 4-5 වස්වල භික්ෂුණී ශාසනය වේගයෙන් ව්‍යාප්ත වූ බව අපිට විශේෂයෙන් දීපවංශය වගේ ග්‍රන්ථ භික්ෂුණීන් වහන්සේලා විසින් පාලි භාෂාවේ ග්‍රන්ථ රචනා කිරීම තුළින් අපිට ඒක අඳුර ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දරුවනේ විශේෂයෙන්ම අපේ රටේ තුලින් චීනයේ භික්ෂුණී ශාසනය ආරම්භ කරන්න දායකත්වයේ දක්වපු බව චීන මූලාශ්‍රවල සඳහන් වෙනවා. එතකොට චීනයේ භික්ෂුණී ශාසනය ආරම්භ කරන්න අපේ රටෙන් විශාල දායකත්වයක් දක්වලා තිබෙනවා. ඒ ඊටාම් වැදගත් දෙයක්. ඒතකොට ලංකාවේ භික්ෂුණී ශාසනය තුලින් තමයි චීන භික්ෂුණී ශාසනය ආරම්භ වෙන්නේ. අද විශේෂයෙන්ම මේ භික්ෂුණී ශාසනයේ ඡායා මාත්‍ර අපිට අඳුර ගන්න පුළුවන් චීනය, ජපානය, ටිබෙටේ වගේ රටවල් වල මහායාන බුදුදහම ආශ්‍රය. ඒක මහායාන බුදුදහම ආශ්‍රයෙන් මේ භික්ෂුණී ශාසනය රැඳිලා තියෙනවා. තේරවාද භික්ෂුණී ශාසනය සම්බන්ධ විවිධ ගැටලු මතිමතාන්තර තිබුණා. අපේ රටේ කාන්තා පැවිද්ද ප්‍රධාන වශයෙන් ස්ථාපනය වෙලා තිබෙනවා. එතකොට මේ කාන්තා පැවිද්ද තුලින් අපේ රටේ අධ්‍යතන කාන්තාවගේ ගැටලු විසඳන්න පුළුවන් විශාල දායකත්වයක් මේ කාන්තා පිරිසට එහෙම නැත්නම් මේ කාන්තා පැවිද්ද තුලින් ලබා දෙන්න පුළුවන් වෙලා තිබෙනවා. එය ඉදිරියේදී අපේ රටේ ආර්ථික දියුණුවට, ඒත් එක්කම සමාජීය දියුණුවට, ආධ්‍යාත්මික දියුණුව කියන සෑම ශේෂ්ත්‍රයකටම මේ අපිට කාන්තා පැවිද්ද නැත්නම් භික්ෂුණී ශාසනය අපිට භාවිත කරන්න පුළුවන් වෙනවා. මොකද අදටත් අපේ රටේ විශාල ශ්‍රම දායකත්වයක්, ආර්ථික දායකත්වයක් කාන්තාව ලබා දෙනවා. ඒක කාන්තාව නිවසේ ප්‍රධාන ආර්ථික ධාරාවක් නියෝජනය කරනවා. ඒ ඔස්සේ සමාජමය වශයෙන් ඇයට සිදුවෙන්න පුළුවන් ගැටලු, කම්කටොළු, අභියෝග ජයගෙන සාර්ථකව කොහොමද තමන්ගේ ජීවිතය නිර්වාණගාමී මාර්ගය තුල හසුරවන්නේ කියන එක පිළිබඳ උපදේශනයක් මේ භික්ෂුණී ශාසනයෙන්
අපේ රටේ කාන්තාවන්ට ලබා දෙන්න පුළුවන් බව අපි විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒතකොට එහෙනම් දරුවනේ විශේෂයෙන්ම අපේ මේ භික්ෂුණී ශාසනය පිහිටුවීම විශාල සමාජමය කාර්යභාරයක් විදිහට අපිට අඳුරා ගන්න පුළුවන් වෙනවා. ඒ කාර්ය විශේෂයෙන් අපේ දරුවෝ මතක තබා ගන්න ඕන වෙනවා. එහෙමනම් දරුවනේ අපි බලමු අපිට ඊළඟට සාකච්ඡා කරන්න තිබෙන විනය සංගායනා පිළිබඳව. මේ පාඩමේ අපිට තිබෙන අවසානම කොටස විනය සංගායනා. මේ විනය සංගායනාව ඉතාම වැදගත් අවස්ථාවක්. මොකද සංගායනා කියන එක අපි ඉගෙනගෙන තියෙනවනේ. අපි ධර්ම සංගායනා කියලා තියෙනවනේ. පළවෙනි ධර්ම සංගායනාව, දෙවෙනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව, තේරවාද සම්ප්‍රදාය අනුව ಭಾರತೀಯ සංගායනා තුනක්. ඉන්දියාවේ සංගායනා තුනක් තේරවාද සම්ප්‍රදායට අනුව තිබිලා තියෙනවා. සංගායනා තුනක් තිබිලා තියෙනවා. කනිෂ්ක රජුරන්ගේ සංගායනාව අපි තේරවාදයේ සර්වස්තවාදයේ අයිති මහායානීය ප්‍රභවයේ සඳහා හේතු සංගායනාවක් විදිහට සාමාන්‍ය ගණන් ගන්න. කොහොම වුණත් තේරීය සම්ප්‍රදාය තුනක් සංගායනා තුනක් තිබිලා තියෙනවා. ඒ අනුව තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ රටේ බුද්ධ ශාසනය නැත්තම් මහින්දාගමනය සිද්ධ වුණේ. ඒක අපි සාකච්ඡා කරා. එතකොට දරුවනේ මේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට ලැබුණු සම්බුද්ධ ශාසනය අපේ රටේ ස්ථාවර වීම සඳහා තමයි මේ විනය සංගායනාව සිද්ධ වෙන්නේ. මෙයක් ක්‍රිස්තු පූර්ව 300 වසරේ තමයි මේ සංගායනාව සිදු වෙන්නේ. ක්‍රිස්තු පූර්ව 300 වසරේ මේ සංගායනාව සිද්ධ වෙන්නේ. තේරවාද සංගායනා තුනම දරුවනේ විනයට ප්‍රධානත්වය දුන් බව පේනවා. දැන් පළවෙනි ධර්ම සංගායනාවේ සුභද්‍ර හාමුදුරුවෝ ඉදිරිපත් කරන ධර්ම විරෝධී ප්‍රකාශය, ධර්ම විනය විරෝධී ප්‍රකාශය. ඒ සංගායනාවේදී විශාල ගැටලුවක් විදිහට සාකච්ඡා කරන්නේ කුද්ධාණු කුද්දක ශික්ෂාපද පිළිබඳ ගැටලුව. ඒක විනයට අදාළ කාරණයක්. දෙවෙනි සංගායනාව විශේෂයෙන්ම විනයේ විශේෂයෙන් පාචිත්‍ය පාළියේ කාරණා දස වස්තුවක් මගින් නේද උල්ලංඝනය කරමින් මේ ශික්ෂාපද සමූහණය කරන්න උත්සාහ කරපු අවස්ථාවක්. ඊට එරෙහිව ඒ ධර්මය සහ විනය සංරක්ෂණය සඳහා ගොඩනැගෙන සංගායනාව. තුන්වෙනි සංගායනාවේදී ධර්ම විනය ගැටලු මත තමයි ගොඩනැගෙන්නේ. මේ විනය සංගායනාව විතා වැදගත් මේ විනයට තමයි තේරවාද සම්ප්‍රදායේ මූලිකත්වය දුන්නේ. විශේෂයෙන්ම අපේ රටට ලැබෙන භික්ෂු පරම්පරාව විනය පිටකය මුල් කරගත් පරම්පරාව. මොකද උපාලි හාමුදුරුවන්ගෙන් ආරම්භ වූ අපි දන්න පළවෙනි ධර්ම සංගායනාවේදී විනය පිටකය මතකයෙන් කටපාඩමින් පවත්වාගෙන ඉන්න පවරන්නේ උපාලි මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය කණ්ඩායමටනේ. ඒතර ඒ උපාලි මහරහතන් වහන්සේ ශිෂ්‍ය කණ්ඩායමෙන් තමයි මොග්ගලීපුත්තිස්ස හාමුදුරුවෝ පැවතින්නේ. මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් තමයි මහින්ද මහරහතන් වහන්සේ, මිහිඳු මහරහතන් වහන්සේ. ඒතර මිහිඳු හාමුදුරුවෝ ලංකාවට අරන් එන්නේ මේ විනය පරම්පරාව. ඒ පරම්පරාව පිළිබඳ විස්තරයේ පරිවාර පාළියේ විනය පිටකේ පරිවාර පාළියේ සඳහන් වෙනවා අපේ සංඝ පරම්පරාව. ඒ අනුව මේ විනය පරම්පරාවක් තමයි අපේ රටට ලැබෙන්නේ. ඒතර විනය තමයි ශාසනයේ අවශ්‍ය විදිහට අපේ මහතෙරවරු දැක්ුවේ විනයෝ නාම ශාසනස්සච ආයු. ඒතකොට බුද්ධ ශාසනයේ අවශ්‍ය විදිහට විනය අගය කරපු පරම්පරාවක් තුල විනය සංගායනාවක් ආරම්භයේම සිද්ධ වෙනවා. ඒ අපි තව පර්යාය නමකින් හඳුන්වනවා මෙය තූපාරාම විනය සංගායනාව. තූපාරාම විනය සංගායනාව. ඇයි දරුවනේ තූපාරාම විනය සංගායනාව කියන්නේ මේක තූපාරාම විහාරය කේන්ද්‍ර කරගෙන තමයි ආරම්භ වෙන්නේ. අපි දන්නවා තූපාරාම දාගැබ නේද? ඒ ආරම්භ කරන්නේ තිස්ස රජුරෝ ඉදි කරන දාගැබ බුදුරජාණන් වහන්සේගේ අකුධාතු නිධන් කොට ඉදි කරන දාගැබ. එතකොට මේ තූපාරාම විනය සංගායනාව සිද්ධ වෙන්නේ කොහොමද? එක්තරා අවස්ථාවක මේ පිළිබඳ ප්‍රවෘත්තියේ තියෙන දරුවනේ මේක විශේෂයෙන් මතක තියාගන්න ඔබට මේ විනය සංගායනාව ගැන ලියන්න આવොත්
ඔබ මේ පුවත අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි. මේ පුවත සඳහන් වෙන්නේ අපේ විනය පිටකයේ අටුවාව විනය පිටකයේ අටුවාව තුළම මේ සඳහන් වෙන්නේ සමන්තපාසාදික අට කතාව. සමන්තපාසාදික අට කතාව ලියන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ අපි දන්නවා ಭಾರತයේ ඉඳලා වැඩම කරන අපේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ. කවුද අපේ හාමුදුරුවෝ? බුද්ධඝෝෂ. බුද්ධඝෝෂ හිමි තමයි මේ අටුවාව ලියන්නේ. සමන්තපාසාදිකා විනය අටුවා. මේ සමන්තපාසාදිකා විනය අට කතාවේ දරුවනේ සඳහන් වෙනවා මිහිඳු මහරහතන් වහන්සේගෙන් විටක තිස්ස රජුරු අහනවා ස්වාමීනි අපේ රටේ ශාසනය පිහිටියේද කියලා. මිහිඳු මහරහතන් වහන්සේ මෙහිදී වැදගත් පිළිතුරක් ලබා දෙනවා. මේ අපේ රටේ ශාසනීය උරුමය, අපේ රටේ ශාසනීය පැවැත්ම, අපේ රටේ ශාසනීය කේන්ද්‍රය පිළිබඳ දක්වන වැදගත් ප්‍රකාශයක්. මිහිඳු මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා මහරජතුමනි ශාසනය නම් පිහිටියා. එහෙත් තා මුල් බැසගත්තේ නැහැ. එහෙනම් ස්වාමීනි මුල් බැස ගන්න නම් කුමක් කළ යුතුද? මහරජතුමනි මේ රටේ දෙමව්පියන්ට දාව මේ රටේම ඉපදුණු කුමාරයෙක් මේ රටේදී පැවිදි වෙලා ධර්ම විනය ඉගෙනගෙන උපසපම් භාවයට පත් වෙලා ඒ විනය සංගායනා කරපු දවසටයි මේ රටේ ශාසනය මුල් බැසගත්තා වේ. මේ ප්‍රකාශය ඉතාම වැදගත්. මිහිඳු මහරහතන් වහන්සේ ಭಾರತයෙන් ගෙනාවු බුද්ධ ශාසනය අපේ සිංහල බුද්ධ ආගම බවට මේ රටේ උරුමයක් බවට පත් කරන්න ගත්තු වැදගත් තීරණයක්. උන්වහන්සේ ගෙනාවු බුදුදහම ಭಾರತೀಯ භික්ෂුන් වහන්සේලා අතේ තියාගන්න නැත්නම් ಭಾರತೀಯ භික්ෂුවගේ උරුමයක් එහෙම නැත්නම් ಭಾರತೀය භික්ෂුවගේ අයිතියක් විදිහට පවත්වා ගත්තේ නැහැ. එය අපේ රටේ අයගේ උරුමයක්, අපේ රටේ අයගේ උරමත තබපු වගකීමක් විදිහට එය පවරනවා මේ සිද්ධියෙන් පේනවා. ඒතර මිහිඳු මහරහතන් වහන්සේ කිසිම රටක ධර්ම දූතයන් වහන්සේලා නොකරපු විදිහේ සැලසුම් සහගත ධර්ම ව්‍යාප්තියක් තමයි අපේ රටේ සිද්ධ කරන්නේ. එහිදී මේ සිදුවීම ඉතාම වැදගත් අවස්ථාවක්. මොකද විනය තේරවාද සම්ප්‍රදායේ වැදගත්ම කාර්යය වුණා. මොකද විනය තුලින් තමයි සීලමය ප්‍රතිපදාව හැදෙන්නේ. ඒ සීලමය ප්‍රතිපදාව තුලින් තමයි දරුවනේ සමාධිය කොට නැගෙන්නේ. සමාධිය තුලින් තමයි ප්‍රඥාව නිවන කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිර්වාණගාමී මාර්ගයේ ආරම්භයම විනය. ඒතර විනය පිටකේ ඊටම වැදගත් වුණා. මේ විනය සංඝ පරම්පරාව අනුව අපේ රටේ පැවිදි වූ අරිට්ඨ කුමරු ධර්මයේ ඉගෙනගෙන විනය හොඳින් ප්‍රගුණ කරලා තූපාරාමේදී තේරාසනේ ඉඳගෙන මිහිඳු මහරහතන් වහන්සේ සමග මේ විනය සංගායනා කරනවා. ඒක තමයි විනය සංගායනා. ඒක ලංකාවේ පළවෙනිම සිද්ධ වෙන සංගායනාව ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිදුවන මේ විනය සංගායනාව. ඒක ඉතාම වැදගත් කාරණයක් අපේ දරුවෝ මතක තබා ගත යුතුයි. අපේ දරුවෝ සාමාන්‍ය සංගායනා කිව්වම හිතන්නේ අපේ රටේ සංගායනාව සිද්ධ වෙන අලු විහාර ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ සංගායනාව කියලා. ඒ සංගායනාව ගැන අපි සාකච්ඡා කරනවා. කොහොම වුණත් වැදගත් වෙනවා මේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ විනය සංගායනාව තූපාරාම විනය සංගායනාව. ඒ තූපාරාම විහාර භූමියේ තමයි මේ සංගායනාව සිද්ධ වෙන්නේ. එමගින් බුද්ධ ශාසනය අපේ රටේ හාමුදුරුවන්ට පැවරුණා. ಭಾರತೀಯ ධර්ම දූතයන් වහන්සේලා විසින් ගෙනා මේ දායාදයේ අපේ උර මත පැවරූ අවස්ථාව. ශ්‍රී ලාංකීය භික්ෂු වංශය මත පැවරූ අවස්ථාව. ලාංකික භික්ෂු වංශය මේ අඛණ්ඩව අවිච්ඡින්නව අද දක්වා පවත්වාගෙන ඉන්න අවශ්‍ය කරන ශක්තිය සපයපු අවස්ථාව. එහෙනම් විනය ශාසනය ආවිෂය බවත් ඒ අපේ තේරවාද ශ්‍රී ලාංකීය මහා විහාර භික්ෂු පරම්පරාව තුල අඛණ්ඩව අවිච්ඡින්නව අද දක්වා පවත්වාගෙන ඉන්න අවශ්‍ය කරන ශක්තිය සපේන සිද්ධිය. ඒතර අපේ භික්ෂු වංශය අරිට්ඨ හාමුදුරුවන්ගේ ආරම්භ වෙන්නේ. අරිට්ඨ භික්ෂු වංශයක්.
ඒතර අරිට්ඨ හාමුදුරන්ගෙන් ආරම්භ වෙන අපේ මේ භික්ෂු සිංහල භික්ෂු වංශය එහි පැවැත්ම, එහි ස්ථාවරත්වය, එහි අවිච්ඡින්න භාවය එය මුල් බැස ගැනීමට අවශ්‍ය කරන ශක්තිය තමයි තූපාරාම විනය සංගණනාව තුළින් අපිට ලැබෙන්නේ. ඒක අපේ දරුවෝ විශේෂයෙන්ම අවධාරණයෙන් මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. ඒක අපේ බුද්ධ ශාසනයේ අනන්‍යතා ලක්ෂණය. එහෙනම් දරුවනේ මේ විනය සංගායනාව සම්බන්ධව අපේ දරුවෝ හොඳින් මතක තබා ගත යුතු වෙනවා. එහෙනම් දරුවනේ අපි දැන් මේ පාඩම අපි සාකච්ඡා කරා පැය ගණනාවක්. අපේ දරුවෝ මේ වැඩසටහනේ මුල සිටලා බලනකොට අපේ දරුවන්ට තේරෙනවා අපි මුලින්ම සාකච්ඡා කරේ මහින්දාගමනයේ පසුබිම. ඊට පෙර අපේ රටේ තිබුණු ප්‍රාග් බෞද්ධ ආගමික තත්වය, සමාජ තත්වය, ඒත් එක බුදුදහම මහින්දාගමනයට පෙර අපේ රටේ හිටපු ජනතාව දැනගැනීමට ඇති කියන්න පුළුවන් සාහිත්‍යමය සාධක. ඒවා පුරාවිද්‍යාත්මකව අපිට ඔප්පු කරන්න නොහැකිවත් සාහිත්‍ය ග්‍රන්ථයන්හි තිබෙන තොරතුරු මොනවද කියන එක සම්බන්ධව අපි සාකච්ඡා කරා. ඒ ඉතා වැදගත් අපේ දරුවෝ මතක තබා ගත යුතුයි. ඉන් අනතුරු අපි සාකච්ඡා කරේ මහින්දාගමනයේ නැත්තම් බුදුදහම පිහිටුවීම කියන ඓතිහාසික සිද්ධිය මූලාශ්‍රයෙන් අපි සාකච්ඡා කළා. ඉන් අනතුරුව බුද්ධ ආගම රාජ්‍යාගම බවට පත් වූයේ කොයි ආකාරයටද? එය සඳහා රජවරු කොයි වගේ දායකත්වයක්ද අපේ රටේ දැක්වූයේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒත් එක්කම අපි සාකච්ඡා කළා මේ බුද්ධ ශාසනයේ කාන්තා පැවිද්ද තුලින් ස්ථාවරත්වයට පත් වූ ආකාරය. එහිදී අද අපි මේ විනය සංගායනාවෙන් මේ පාඩමට අදාළ කොටස අවසන් කරනවා. ඒ වගේම දරුවනි ඔබට අභ්‍යාස කීපයක් මම ලබා දුන්නා. ඒ අභ්‍යාස අපේ දරුවෝ විශේෂයෙන්ම සිද්ධ කරන්න ඕන. මොකද අභ්‍යාස ලිවීම ඉතාම වැදගත් වෙනවා. ඔබේ මේ අධ්‍යයනයේදී අපි ප්‍රශ්න ගණනාවක් මේ පාඩමේදී සාකච්ඡා කරා. අද අපිට වෙන් වෙලා තිබෙන්නේ අද අපි ඉගෙනගත්තු පාඩමට අදාළ ඔබට ලැබෙන්න පුළුවන් ප්‍රශ්න. මේ ප්‍රශ්නෙට අපේ දරුවෝ පිළිතුරු ලිවිය යුතුයි. දැන් අපේ දරුවන්ට හොඳ පිළිතුරක් මේ ප්‍රශ්නෙට ලියන්න පුළුවන්. අද අපි සාකච්ඡා කරපු කාරණා වලින් අපේ දරුවෝ අපි මේ සඳහන් කරන තොරතුරු ඔබ පිටපත් කරගෙන සටහන් කරගෙන ඔබ මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න ඕන. මොකද ප්‍රශ්නේ දුමින්දා ගමනය පිළිබඳ විවරණයක් කරා. ඒතකොට මේ දුමින්දා ගමනය කියලා ගත්තාම දුවේ පුතේ මේක පුළුල් කොටසක්. දුමින්දා ගමනය කියලා ගත්තාම මේ සංගමිත්තා මහරහත් තෙරණියගේ ලංකා ගමනය ගැන තමයි මේ අහන්නේ. ඒතකොට ඒකේ පැති ගණනාවක් තියෙනවා දුවේ පුතේ. එකක් දුමින්දා ගමනය කියලා ගත්තාම දුවේ පුතේ එකක් තමයි භික්ෂුණී ශාසනය පිහිටුවීම. භික්ෂුණී ශාසනය පිහිටුවීම. ඒක එතනින් ඉවර වෙන්නේ නැහැ. නේද? භික්ෂුණී ශාසනය විතරක් පිහිටවල ඉවර වෙන්නේ නැහැ නේ දුමින්දා ගමනේ. අපි දන්නවා 18 කුලයක්. කුල 18. මේ කුල කියලා කියන්නේ ශ්‍රේණි කියන අදහස. මේ 18 කුලයක්. ඒක ශිල්ප ශ්‍රේණි ගොඩ නැගෙන ආකාරය නේද දරුවනි? අන්න ඒ කාරණා සියල්ල මේ දුමින්දා ගමනේ යටතේ ඇතුළත් වෙනවා. ඒත් එක්කම ශ්‍රීමා බෝධි රෝපණී. බෝධි රෝපණී නේද? ඉතින් මේ බෝධි රෝපණයේ යටතේ දරුවනේ විශාල බෝධි සංස්කෘතියක් ඇති වෙන බව මම කිව්වනේ. බෝධි සංස්කෘතිය. ඒකනේ බෝධි සංස්කෘතිය. එහිදී අර මම පෙර සඳහන් කරා මතක ඇති රුහුණේ ආදී විවිධ ප්‍රදේශවල අෂ්ටඵල රූප බෝධි, දෙතිස්ඵල රූප බෝධි විතර මේ බෝධි වන්දනාව ව්‍යාප්ත වෙනවා. ඒකට අපිට ප්‍රාග් බෞද්ධ ඇදහිලිවල වෘක්ෂ වන්දනාව නේද දරුවනේ? අර්ථාන්විත විදියට මේ බෝධි වන්දනාව බවට පත් වෙනවා. ඒක මේ බෝධි වන්දනාව ඉතාම වැදගත් අවස්ථාවක් වුණා. ඒක අපේ දරුවෝ විශේෂයෙන් අවධාරණයෙන් මතක තබා ගන්න ඕන කාරණයක්. ඒතර බෝධි සංස්කෘතිය. බෝධි රෝපණි. මෙන්න මේ කාරණා විශේෂයෙන් අපේ දරුවෝ
අවධානය මතක තියාගන්න. ඒත් එක්කම දරුවනි මේ 18 කුලයක් නිසා අපේ රටේ ශිල්ප ශ්‍රේණි දියුණු වෙයි. ගෘහ නිර්මාණ කලාවට අවශ්‍ය කරන ශක්තිය ලැබෙනවා. කුඹල් කර්මාන්තය, ආභරණ නිෂ්පාදනය නේද? ඒත් එක්කම විවිධ නර්තනය, භේරී වාදනය වගේ දේවල්. ඒතර මේ දේවල්ට අවශ්‍ය ශක්තිය මෙතනින් තමයි දුමින්දා ගමනේත් එක්ක තමයි ලැබෙන්නේ. ඒතර මේ දුමින්දා ගමනේ කියලා ගත්තා මේ සමස්තින් ඔබ මෙහිදී සාකච්ඡා කරන්න ඕන. නැත්නම් අපේ දරුවෝ හිතනවා දුමින්දා ගමනේ කියලා ගත්තා මේ භික්ෂුණී ශාසනය පිටුවින් විතරයි. නෑ, සංගමිත්තා ගමනයත් එක්ක ශ්‍රීමා බෝධියත් වඩින්න. ඒතර ශ්‍රීමා බෝධියත් එක්ක බෝධි සංස්කෘතියක් හැදෙනවා. අපේ තියෙනනේ පොත්පත්ම බෝධි සංස්කෘතිය. එක සාහිත්‍යයක් හැදෙනවා ශ්‍රීමා බෝධිය වටා. නේද? ලෝකයේ එකම සාහිත්‍ය. ගසක් වටා ගොඩනැගෙන සාහිත්‍යය. වෘක්ෂයක් වටා ගොඩනැගෙන සාහිත්‍යයක් අපිට හැදෙනවා. සිංහල බෝධි වංශය, පාලි බෝධි වංශය, එළු බෝධි වංශය, විවිධ බෝධි වංශ සාහිත්‍යයක් හැදෙනවා. එතකොට මෙන්න මේ දේවලුත් මේ බෝධි සංස්කෘතියදී. ඒතේ වන්දනා ක්‍රමවේදය, චාරිත්‍ර ක්‍රමය, නානුමර මංගල්‍ය, අලුත් සහල් මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍ය විවිධ බෝධි හා සම්බන්ධ නේද? වන්දනා ක්‍රමවේදයක් හැදෙනවා. ඒත් මෙන්න මේ දේවල් සමස්තයම අපේ දරුවෝ මෙහිදී පිළිතුරු විදිහට යොදා ගන්න ඕන. ඔබ මේ සඳහා හොඳ පිළිතුරක් ලියන්න. මුලින්ම දුමින්දා ගමනේ කියන එක මොකක්ද කියන එක විවරණය කරන්න ඕන. දුමින්දා ගමනේ කියන්නේ සංගමිත්තා ගමනේ. එමගින් ඇති වූ ඒ සිදු වූ ඓතිහාසික ක්‍රමය කෙටියෙන් සඳහන් කළා. ඒත් එන භික්ෂුණී ශාසනය පිහිටුවීම කියන කොටස දෙවන ඡේදයේ විදිහට ඒ හරහා ඇති වූ මේ 18 කුලයක් ශිල්ප ශ්‍රේණි නිසා අපේ රටේ ඇති වූ බෝධි සංස්කෘතිය හා බෝධි රෝපණය ආශ්‍රිත සිදුවීම් මේ සියල්ල ඔබ මේ ප්‍රශ්නයේදී පිළිතුර විදිහට එකතු කරගන්න ඕන. එහෙනම් දරුවනේ මේ සඳහන් කරපු කරුණු ඔබේ ප්‍රශ්නයට ඔබ එකතු කරගෙන සාර්ථක පිළිතුරක් ලියයි කියලා අපි අපේක්ෂා කරනවා. එහෙමනම් දරුවනේ ශාසන ඉතිහාසයේ පෙළ පොතේ 10 වෙනි පාඩම මෙමගින් સમાપ્ત වෙනවා. අපේ දරුවන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. සබ්බ දානං ධම්ම දානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ටීපී දහම් පාසල් අධ්‍යාපනය.